සාදු සාදු සමන්තා සාදු. චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතා භූත ඥාන දස්සනං නිබ්බින්දති නිබ්බින්දිතං වා විරජ්ජති විරජ්ජතං වා විමුච්ඡති බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති අපගේ පින්වත් බොරලන්දේ වජිරඥාන ලොකු ස්වාමින් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි බලංගොඩ පින්නවල විසූ පින්වත් කේ ඩාලින් මහත්මයාගේ සහ පින්වත් ජී.ඩී.පී භද්‍රවතී හාමිනේ මහත්මියගේ පින්වත් දූ දරු පිරිස බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින බොහොම වටිනා පින්කමක් අද සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දානයක් තුලින් අපි ලෝක වාසී සත්වයන්ට සත්‍යයේ පණිවිඩය තමයි දේශනා කරවන්නේ. ඒක මහා කුසලයක් පිනක් ඉපදෙන මහා පින්කමක්. මොකද ලෝකයාට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන්නේ අසත්‍ය. අවිද්‍යාව, බොරුව, අසත්‍ය ධර්ම තමයි ලෝකේ වැඩි වශයෙන් අසන්ට ලැබෙන්නේ. මේ සංසාරේ සත්වයා ගමන් කරන්නේ අසත්‍ය යහපු නිසා. සත්‍ය නොඅසපු නිසා. සත්‍ය අසන්න ලැබුණා නම් සසර ගමනක් නැහැ. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා වදාරන්නේ ඒ සත්‍යයේ පණිවිඩය. ඥානවන්ත මිනිසුන්, ඥානවන්ත ශ්‍රාවකයන් ඒ දුකෙන් නිදහස් කරන, සසරෙන් නිදහස් කරන සත්‍යයේ පණිවිඩය අහලා දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සසර දුකෙන් නිදහස් කරන ඒ සත්‍යයේ පණිවිඩය දේශනා කරන්න, දේශනා කරවන්න ඒ තරම් කුසලයක් පිනක් තවත් නැහැ.
ඒ නිසා ඔබ සන්තෝෂ භාවයට පත් වෙන්න මහා පිනක් මහා කුසලයක් උපදවා ගත හැකි මහා පිනක් තමයි අද මේ සිද්ධ කරන්නේ. අද දවසේදීත් මේ පින්වතුන්ට ඒ භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙලා වදාරන සත්‍යයේ පණිවිඩයේ දහම් පරයායක් අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙනවා. තං සුනාත සාදුකං මනසිකරවත. පින්වතුනි, අපි හැමදිනාම මේ ලෝකේ ජීවත් වෙනකොට ජීවත් වීම තුල භුක්තියින් දෙකක් අපි විඳිනවා. අපිට ඇසුරු කරන්නට ලැබෙනවා. ඒ භුක්තියින් දෙක ඇසුරු කිරීමම තමයි ජීවත් වීම කියලා කියන්නේ. මොනවාද ඒ? ප්‍රිය දේ සහ අප්‍රිය දේ. කැමති දේ සහ අකමැති දේ කිව්වත් හරි. අපි මෙතෙක් මේ ජීවිතේ ගත කළා කියලා කියන්නේ ප්‍රිය දේ භුක්ති විඳීම සහ අප්‍රිය දේ භුක්ති විඳීම. ඔය දෙකෙන් තොර ජීවිතයක් ලෝකයක් අපිට සම්මුඛ වෙන්නේ නැහැ. මතුවට අපි ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම තුලත් අපි ජීවත් වෙනවාය කියලා භුක්ති විඳින්නේ ප්‍රිය දේ සහ අප්‍රිය දේ. දැන් බලන්න ඔය මෙතෙක් ඔබ ජීවත් වුණා කියලා කරපු ඒ ජීවන ක්‍රියාදාමයේ තුල ඔබ කැමති රුචි ආශා කරන දේවල් ඔබ භුක්ති විඳා. ඒ දේවල් ඔස්සේ ඔබ සතුටු වුණා, සන්තෝෂ වුණා, සිනහ වුණා, අත්පොලසන් තිබ්බා. ප්‍රීතියකට සන්තෝෂයකටපත් වුණා. තවත් විටක ඔබ අප්‍රිය දේ භුක්ති විඳා. ඒ අප්‍රිය අමනාප කැමති නැති ඔබ ප්‍රතික්ෂේප කරන දේ භුක්ති විඳිනකොට ඔබ ඇඬුවා, වැළපුණා, ශෝක කරා, පසුතැවුණා, දුක් වුණා. බලන්න ඔබේ ආපස්සට ජීවිතය ආවර්ජනය කළා මම ජීවත් වුණා කියලා කරේ ওই දෙක නෙවෙයිද කියලා. ওই දෙක නෙවෙයිද කරේ. එතකොට දැන් ජීවත් වෙනවා කියලා ඔබ කරන්නේ මොකද්ද? ප්‍රිය දේ ඇසුරු කිරීම සහ අප්‍රිය දේ ඇසුරු කිරීම. යම් දවසක මේ මනුෂ්‍ය ජීවිතේ ඉවර වෙනකන් ඔබ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද? ඔබ ප්‍රිය කැමති දේ ඇසුරු කිරීම, අකමැති දේ ඇසුරු කිරීම. ওই දෙක තමයි අපි ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ. දුප්පතාගේ සිට පොහොසතා දක්වා, උගතාගේ සිට නූගතා දක්වාත්, ලස්සන කෙනාගේ සිට අවලස්සන කෙනා දක්වාත්, වැඩිහිටියාගේ සිට බාලයා දක්වාත් මේ හැම කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කරන්නේ ඔන්න ඔය ප්‍රිය දේ සහ අප්‍රිය දේ භුක්ති විඳින එක. දැන් බලන්න ඔබ ප්‍රිය දේ හැටියට ඔබ භුක්ති විඳපු දේවල් මොනවද කියලා බලන්න. ඔබ මේ ලෝකේ ප්‍රිය දේ හැටියට ඇසුරු කරේ මොනවද? මොනවද ඇසුරු කරේ? ඒ කියන්නේ ඔබේ හිතට සතුටක්, සන්තෝෂයක් ඇති වෙච්ච දේවල් ඔබ මෙතෙක් ඇසුරු කරානේ. ඒ දේ තමයි ප්‍රියයි කියලා කියන්නේ. ප්‍රිය වස්තු, ප්‍රිය දේවල්, ප්‍රිය ලෝකයක් අපි ඇසුරු කරානේ නේ. ඔබේ භාෂාවෙන් කිව්වොත් දූ දරුවෝ ඔබට ප්‍රියයිනේ නේ. මිල මුදල් ඔබට ප්‍රියයි. ගෙවල් දොරවල්, යාන වාහන, ඉදුම් පිටුම්, ඊළඟට රන් රිදී මුතු මැණික් ඔබ ජීවත් වෙනකොට ඇසුරු කරේ මේ දේවල් නෙවෙයිද? කෑම බීම, ඇඳුම් පැළඳුම්. දැන් ජීවිතේ ඔයින් තොර එකක්ද? නැත්තම් ජීවිතේ කියන්නේම ওই ටිකමද? ජීවිතේම කියන්නේ ඔය ටික. ඊළඟට බලන්න ඔබ පැතුවත් නැතත් ඔබට අප්‍රිය දේත් භුක්ති විඳින්න වුණා. ඔබට කවදාවත් ඒවා දාලා යන්න, ප්‍රතික්ෂේප කරන්න, ඒ වගේ හැංගෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ.
ඔබ අකමැති දේ සිද්ධ වුණා නේද? ඔබේ හිතට දුක ගෙන දෙන දේ සිද්ධ වුණා. ඒකට කියනවා අප්‍රිය දේ ඇසුරු කරනවා කියලා. සමහරට ඔබ බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක ඔබ අර ප්‍රිය කරපු දේවල් වෙනස් වෙලා අහිමි වෙලා අන්සන්තක වෙලා අන්නේ භාවයකටපත් වෙලා දුරස් වෙලා යනවා. ඔබ ප්‍රිය කරපු වස්තුවක් කැඩිලා විඳිලා යනවා. එතකොට මොකද්ද ඔබට ඇති වුනේ? අප්‍රිය දේ ඇසුරු කරන්න. ඒක එපාය කියලා කොහෙවත් සැඟවෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි ජීවිතයක් කියලා කියන්නේම ප්‍රිය දේ භුක්ති විඳීම සහ අප්‍රිය දේ භුක්ති විඳීම. ඔය දෙකේම සංයෝගයකට තමයි ජීවිතය කියලා කියන්නේ. සසර කියලා කියන්නේ තෝකම තමයි. මනුෂ්‍ය ලෝකේ විතරක් නෙවෙයි. දිව්‍ය ලෝකෙට ගියත් ඇසුරු කරන්න ලැබෙන්නේ මොනවද? එතන භුක්ති විඳින්නේ ප්‍රිය දේ සහ අප්‍රිය දේ. බ්‍රහ්ම ලෝකවල ඉපදුනත් ඒකම තමයි. සතර ආපායේ ඉපදුනත් එතන ජීවත් වෙනවා කියලා කරන්නේ ප්‍රිය දේ භුක්ති විඳීම සහ අප්‍රිය දේ භුක්ති විඳීම. ඇසුරු කිරීම. එහෙනම් මේ ලෝක ධාතුවේ කොහේ ඉපදුනත් අපි ඒ ඉපදීම තුල භුක්ති විඳින්නේ ඔන්න ඒ කැමැති දේ සහ අකමැති දේ, ප්‍රිය දේ සහ අප්‍රිය දේ. දැන් ආයෙත් ඔබ සිහිය යොමු කරලා බලන්න ඉන් එහාට දෙයක් අපි භුක්ති විඳිනවද කියලා. ජීවත් වෙනවා කියලා. මේ දැන් බලන්න ජීවිතයේදී ඔබ දැන් ඇසුරු කරන්නේ මොකද්ද කියලා. නේද? ඔබ මෙතෙක් ජීවත් වෙනවා කියලා ඇසුරු කරේ මේ S2 පාවිච්චි කරේම ප්‍රිය දේ ඇසුරු කරන්න. S2කින් දැකපු දේවල් වලින් අපි අපේක්ෂා කරේ මොකද්ද? ප්‍රිය දේ ඇසුරු කරන්න. කන් දෙක අපි පාවිච්චි කරේ ප්‍රිය දේ, ප්‍රිය කියන්නේ කැමැති දේ. කැමැති රූප බැලුවා, කැමැති ශබ්ද ඇහුවා, කැමැති ගන්ධ, කැමැති රස, කැමැති ස්පර්ශ අපි නඩත්තු කරා. අපි එකතු කරා, රැස් කරා, ගොඩ නැගුවා, ගොඩ ගැහුවා, කොටු කරා, වට කරා, සීමා කරා, නීතියෙන් බැඳා. බලන්න ඔය තුල ප්‍රිය දේ නෙමෙයිද තියෙන්නේ කියලා. අපි කැමැති ප්‍රියයි කියපු දේවල් අපි ලං කරගත්තා. එතකොට ඒවත් එක්ක අපි ගනුදෙනුවක් කරා. ජීවත් වුණා කියලා කරේ අන් දෙයක් නෙවෙයි ඒක තමයි. ඊළඟට අපි අකමැති දේ අපි ප්‍රතික්ෂේප කරා. ඒවත් එක ගැටුණා. ඒවා අයින් කරා, ඉවත් කරා, දුරස්ත කරා. අකමැත්තෙන් අපි අහක බලාගත්තා. එතකොට අපි ජීවත් වුණා කියලා කරේ ඒ ටික නෙවෙයිද කියලා බලන්න. පින්හුතුනි අපිට මේ ලෝකේ ඔන්න ඔය ප්‍රිය දේත් එක්ක සහ අප්‍රිය දේත් එක්ක පවත්නා ගනුදෙනුවක් නඩත්තු කිරීම හැර අන් දෙයක් ජීවිතයේදී හමු වෙන්නේ නැහැ. ඔබ මෙතන කොයි විදිහට ජීවත් වුණත් ඔබ ජීවත් වීම තුල කරලා තියෙන්නේ ඔන්න ඔය දෙපරිදි ධර්මතාවයන් ඇසුරු කිරීම, භුක්ති විඳීම, නඩත්තු කිරීම තමයි. මේ ලෝකේ කොහේ මොන රටේ ගිහිල්ලා හෙව්වත් ඒ හොයන්නේ ප්‍රිය දේ, අප්‍රිය දේ. එතන නඩත්තු වෙන්නේ ඒක. අපි කොච්චර ඉහළට දියුණු වෙලා, පෝෂණය වෙලා, සංවර්ධනය වෙලා, ප්‍රවර්ධනය වෙලා ගියත් ඒ හැමෝටම භුක්ති විඳින්න ලැබෙන්නේ ඔය දෙක තමයි. දැන් බලන්න ඒ ප්‍රිය භුක්තිය සහ අප්‍රිය භුක්තිය අපි විඳින්නේ මොන වගේන්ද කියලා බලන්න. ඇස් දෙකෙන්, කන් දෙකෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන්. අපි ජීවත් වීමේදී මේ හයනේ පරිහරණය කරන්නේ නේ. ඕකට මම කිව්වත් හරි. ඔය හය කියන්නේ කාටද? මම කියන කෙනාට. මම කියලා කෙනෙක් ජීවත් කරා නම්, කෙරෙව්වා නම් එතන ජීවත් කරවලා තියෙන්නේ ඔය ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. එතකොට ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ හයෙන් අපි භුක්ති විඳේ අර මුලින් කියපු භුක්තියින් දෙක.
ප්‍රිය දේත් ඇසෙන් භුක්ති විඳා අප්‍රිය දේත් ඇසෙන් භුක්ති විඳා. නේද පිංගුතුනි? ඔබ මේ ඇස් දෙකෙන් මෙතෙක් බැලුවේ මොනවද? කැමති දේ ඊතරමද ඔබට පෙනුනේ? කැමති දේ ඊතරමද ඔය ඇස් දෙකෙන් දැක්කේ? අකමැති දේ දකින්න ලැබුණ නැද්ද? කන් දෙකෙන් ඔබට ඇහුනේ කැමති දේමද? අකමැති දේත් ඔබට අහන්න ලැබුණා. ඔබ හිතලා නෙවෙයි. ඒවා ධර්මතා විදිහට මේ ලෝකේ ජීවත් වෙනකොට ඔය දෙකම භුක්ති විඳින්න වෙනවා. අපිට ඒවා ප්‍රාර්ථනා කරන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් බෑ. මොකද ඇස් දෙක විවෘතව තියෙනවා නම්, කන් දෙක විවෘතව තියෙනවා නම්, නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියයන් විවෘතව තියෙනවා නම් ඔය ප්‍රිය දේ අප්‍රිය දේ ග්‍රහණය වෙනවා කියන කාරණය වළක්වන්න බෑ. ඒක තමයි ධර්මතාවය. සලායතන පච්චයා පස්සෝ. මේ ආයතන හය නිසා අරමුණු ස්පර්ශ වෙනවා කියන එක වළක්වන්න පුළුවන්ද? පස්ස පච්චයා වේදනා. ඒ අරමුණු ස්පර්ශ වීම නිසා විඳින්ට වෙනවා කියන එක වළක්වන්න පුළුවන්ද? බැහැ. ස්පර්ශ වුණොත් ප්‍රිය දේත් භුක්ති විඳින්න වෙනවා, අප්‍රිය දේත් භුක්ති විඳින්න වෙනවා. ඇයි ස්පර්ශ වුණේ? ආයතන තියෙන නිසා. ඇස නැත්තම්, කන නැත්තම්, නාසය නැත්තම්, දිව නැත්තම්, ශරීරය නැත්තම්, මනස නැත්තම් ඔබට ප්‍රිය දෙයක් මුණ ගැහෙයිද? ප්‍රිය දෙයක් මේ ලෝකේ භුක්ති විඳින්න ලැබෙයිද? අප්‍රිය දෙයක් මේ ලෝකේ භුක්ති විඳින්න ලැබෙයිද? නෑ. ඔබට එහෙම දෙයක් මුණ ගැහෙන්නේ නෑ. ඔබ මෙතෙක් ජීවත් වුණා කියලා කරේ ඔන්න ඔය ආයතන ඇසුරු කරගෙන අර ප්‍රිය භුක්තිය සහ අප්‍රිය භුක්තිය වින්දනය කරන එක. ඒ කාරණේ තේරුණාද? දැන් ඔබ හිතලා බලන්න, ඔබ ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් භුක්ති විඳේ මොනවද කියලා බලන්න. මොනවද ඔබ භුක්ති විඳේ? ඔබ නඩත්තු කරේ මොනවද? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඔබ භුක්ති විඳේ මොනවද? ප්‍රිය අප්‍රිය වශයෙන් රූප. ප්‍රිය රූප, අප්‍රිය රූප. ඔබේ ඇස් දෙකට පෙනෙන්නෙම, ඇස් දෙකට මුණ ගැහෙන්නෙම ওই දෙක පමණයි. ප්‍රිය රූප, අප්‍රිය රූප. කැමති රූප, අකමැති රූප. ඉතින් ඔබ මොකද කරන්නේ? ජීවත් වෙනවා කියලා ඔය ප්‍රිය රූප ඇසුරු කරගන්නවා, අප්‍රිය රූප ඇසුරු කරගන්නවා. ඒවත් එක ගනුදෙනුවක් කරනවා. රූප කියන්නේ මොනවද පින්වතුනි? රූප කියන්නේ මොනවද? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, ධම්ම රූප කියලා තියෙනවා රූප. ඒ අතර අපි රූප ඇසුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය තේරුම් ගත්තොත් ඔබ ප්‍රිය වශයෙන් ඇසුරු කරන සියල්ලක්ම සතර මහා ධාතුන් උපාදාය රූප කියන මේ ධර්මතාවලින් සමලංකృత වෙච්ච, සකස් වෙච්ච සියලුම දෑ රූප. එහෙනම් ඔබේ අම්මා තාත්තා දුව පුතා මුණුබුරා මිනිබිරි රූප. ප්‍රිය රූපද අප්‍රිය රූපද? ප්‍රිය රූප. අප්‍රිය වෙන අවස්ථාවක් තියෙනවා. ප්‍රිය රූප. කැමති රූප. ඔබේ සතුරා, තරහකාරයා අප්‍රසන්න රූප, අප්‍රසන්න දර්ශන, අකමැති දර්ශන. ඒ කියන්නේ ඔබේ මේ ඇස් දෙකෙන් බලනකොට ඔබේ හිතට දුකක් ගෙන දෙන අරමුණක් නම් ඒ ඇස් දෙකට මුණ ගැහෙන්නේ ඒ රූපය ප්‍රියයිද අප්‍රියයිද? ඒක අප්‍රියයි.
දැන් ඒව මුණ ගැහිලා නැද්ද? හිතට වේදනාව දුක කඳුල සුසුම ගෙන දෙන රූප ඔබට මුණ ගැහුන්නේ නැද්ද? ශබ්ද මුණ ගැහුන්නේ නැද්ද? ගන්ධ මුණ ගැහුන්නේ නැද්ද? නාසයේ වහන ගන්ධ මුණ ගැහුන්නේ නැද්ද? කන් දෙක ඇබ ගහන මුණ අරමුණු මුණ ගැහුන්නේ නැද්ද? අප්‍රසන්නයි අප්‍රියයි කියලා කටවල් වතුර දාලා හොදපු පීඩනයක් ඇති වෙච්ච දුකක් ඇති වෙච්ච රස රූප ඔබට මුණ ගැහුන්නේ නැද්ද? හිතට දුකගෙන දීපු වේදනයි කැක්කුමයි ආදී වශයෙන් ශාරීරිකව ඔබට යම් හිතට දුකගෙන දෙන ස්පර්ශ මුණ ගැහිලා නැද්ද? මුණ ගැහිලා නැද්ද? මුණ ගැහිලා තියෙනවා. එක දිගටම දැන් ඔය ආසනේ වාඩි වෙලා ඉන්නකොට ටික වෙලාවක් ඒ සැපසේ වාඩි වෙනකොට දැනෙච්ච ස්පර්ශයට මොකද වෙන්නේ? ඒ ස්පර්ශයේම දුකක් බවට පත් වෙනවද නැද්ද? දැනටම පත් වෙලා වගේ. එතකොට ඒ පොට්ටබ්බ රූප අකමැති අප්‍රසන්න. ඔය දෙක තමයි අපි ජීවත් වෙනවා කියලා භුක්ති විඳින්නේ. අන් දෙයක් භුක්ති විඳින්නේ නැහැ. මම කොයි විදිහට ඉගෙනගෙන රැකී ආරක්ෂා කරලා ජීවිතේ සතුටක් සන්තෝෂයක් හොයාගෙන යනවා කියන තැනදී භුක්ති විඳින්නෙත් ඕකම තමයි. මේ ලෝකේ හැමෝම ජීවත් වෙනවා කියලා කරන දේ ඔය. අත්දකින්න දේ ඔය. එතකොට පින්වතුනි අපි මේ ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් භුක්ති විඳනනම් වින්දේ එක්ක රූප ටිකක් එක්ක විඳීම් ටිකක්. දැන් සැප වේදනාව ප්‍රියයිද අප්‍රියයිද? සැප වේදනාව ප්‍රියයි. දුක් වේදනාව අප්‍රියයි. දැන් අපි හඳුනා ගන්න දේවල් ප්‍රිය සහගත නම් අපිට සන්තෝෂයක් ඇති වෙන්නේ සැපයක් ඇති වෙන්නේ. අකමැති දේවල් නම් අපිට මේ හඳුනා ගන්න දේවල් තුල තියෙන්නේ එතන දුක් වේදනාව. ඒතර හඳුනා ගැනීමට කියවා සංඥා කියලා. අපි මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය රූප ඇසුරු කරගෙන, ඉගෙන මේ සතර මහා ධාතුන් ඇදිච්ච මේ ලෝකේ ඇසුරු කරගෙන ඒ වගේ ප්‍රිය දෙයට සැප විඳීම් ඇති කරගන්නවා, අප්‍රිය දෙයට දුක් විඳීම් ඇති කරගන්නවා. ඒතර සැප දේ සැප විදිහට අපි හඳුනා ගන්නවා. දුක් සහගත දේ අපි දුක් විදිහට හඳුනා ගන්නවා. බලන්න අපි ජීවත් වුණා කියලා කරේ ওই ටික නෙමෙයිද? ඒතර ඒ විඳින්න ගියපු හඳුනාගත්ත දේවල් පිළිබඳව අපි ඒවා ප්‍රියයි නම් අපි තුල ඇති වෙන සිතුවිලි හොඳයි. හොඳයි කියලා කියන්නේ හොඳ සිතුවිලි, යහපත් සිතුවිලි නේ. අපි සැප විදිහට, සතුට විදිහට ප්‍රීතියෙන් සතුටෙන් ඒක පිළිගන්නවා. එතකොට අප්‍රිය සහගත අරමුණක් නම් අපේ හිත තුල ජනිත වෙන සිතුවිලි අයහපත් සිතුවිලි නේ. සමහර විට තරහව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම මේ වගේ දරුණු සිතුවිලි ඇති වෙන්නේ. හොඳ සිතුවිලි වේවා නරක සිතුවිලි වේවා මේ සිතුවිලි ඔක්කොටම කියනවා සංස්කාර කියලා. ඊළඟට අපි තුල පහළ වෙනවා සිත්. ප්‍රිය දේ නම් අපිට මුණ ගැහුනේ අපිට ඇති වෙන්නේ හොඳ සිත්. අප්‍රිය දේ නම් මුණ ගැහෙන්නේ අපිට සකස් වෙන්නේ නරක සිත්. නේද? හොඳ දෙයක් නම් ඇති වෙන මොනවාද? ලෝභයක් ඇති වෙනවා. ආශාවක් ඇති වෙනවානේ. නරක දෙයක් නම් අපිට ඇති වෙන්නේ ද්වේෂයක් ඇති වෙනවා. ඒකට කියව විඥානය කියලා. දැන් බලන්න මේ කතාව මේ ජීවත් වීම ගැන පිළිබඳව කතාවක් නෙවෙයිද මේ කියන්නේ කියලා. අපේ දැන් සිද්ධ වෙන මේ ජීවන ක්‍රියාව ගැන තමයි මේ කියන්නේ. අපි මෙතෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ ප්‍රිය දේ ඇසුරු කිරීම, අප්‍රිය දේ ඇසුරු කිරීම. ප්‍රිය විදිහට ඇසුරු කරන්නේ මොනවද? රූප, විඳීම්, වේදනා, හඳුනා ගැනීම, සංඥා, සිතවිලි පහළ වීම, සංස්කාර, සිත් හට ගැනීම, විඥාන. එතකොට ඒ ප්‍රිය රූපයට අනුව නම් විඳීම සැපයි,
සංඥාව හොඳයි. හටගන්න සිතුවිලි යහපත්. යහපත් කියලා කියන්නේ සුභවාදී ප්‍රබෝධමත්. ඒත් එකම හටගන්න සිත ලෝභ සහගතයි. අපිට මුණ ගැහෙන රූපය අප්‍රිය සහගත නම් ඒත් එක්කම ඇතිවෙන වේදනාව දුක් සහගතයි. හඳුනා ගැනීම අයහපත් නේද? ඊළඟට පහළ වෙන සිතුවිලි තරහ, ක්‍රෝධ, වෛර ආදිය. ඊළඟට හිතේ හටගන්න ස්වභාවය දේශ සහගතයි. එහෙනම් මේ ප්‍රිය දේ භුක්ති විඳීම තුල සහ අප්‍රිය දේ භුක්ති විඳීම කියන මේ ජීවත් වීමේ ක්‍රියාදාමයේ නැමැති කාරණේදී අපි තුල හටගන්නේ මොකද්ද? නිතරම ලෝභය සහ ද්වේෂය. එහෙනම් මේ ප්‍රිය ලෝකයේ භුක්ති විඳීම තුල අප්‍රිය ලෝකයේ භුක්ති විඳීම තුල අපේ බලවත් විදිහට බහුල වශයෙන් සකස් වෙච්ච හිත් අකුසල් සහගතද නැද්ද? අකුසල් සහගතයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් අපේක්ෂා කරේම අපි කැමති දේ මුණ ගස්සවන්න නම් මුණ ගැසීම නම් ඒ තුල වැඩුණේ කවරාකාර හිතක්ද? ලෝභ සහගත හිතක්. ඊළඟට අප්‍රිය සහගත දේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි භුක්ති විඳිනකොට අපි තුල සකස් වුණේ කොයි වගේ හිතක්ද? දේශ සහගත හිතක්. එහෙනම් ලෝභයේ මිශ්‍ර වෙච්ච, ද්වේෂයේ මිශ්‍ර වෙච්ච හිතකින් තමයි මේ ලෝකයේ දේවල් සත්වයා, මිනිසයා බහුල වශයෙන් භුක්ති විඳින්නේ. දැන් ඔය අත්තන්ගේ ජීවිතය ගත්තොත් මෙතෙක් ඔය ඇස් දෙකෙන් හෙව්ව රූප කොයි වගේවද? ඇස් දෙකට මුණ ගැහිච්ච රූප කොයි වගේවද? ප්‍රිය දේවල්ද අප්‍රිය දේවල්ද? එහෙම නැත්නම් ප්‍රියත් නැති අප්‍රියත් නැති දේවල්ද? මේ ඇස් දෙකෙන් හෙව්වේ මොනවද? මේ ඇස් දෙකෙන් අපි නිතරම හෙව්වේ කැමති දේ. ඇයි කැමති දේ හෙව්වේ? අපි ආසයි සතුටට, සැනසුමට, සතුටෙන් සැනසුමෙන් ජීවත් වෙන්න. එතකොට මේ සැපය, සතුට, සැනසුම කියන කාරණේ අපිට භුක්ති විඳින්න ලැබෙන්නේ ප්‍රිය දේ මුණ ගැස්සුවොත් පමණයි. ප්‍රිය දේ ඇසුරු කරොත් පමණයි. ඒ නිසා අපි දන්න කාලේ ඉඳන් උපරිම උත්සාහ කරා මේ ඇස් දෙකට කැමති දේ මුණ ගස්සන්න. කැමති දේ කනට අස්වන්න. කැමති දේ නාසයට විඳවන්න. කැමති දේ දිවට ලං කරන්න. කැමති දේ ශරීරයට ස්පර්ශ කරන්න. කැමති සිතවිල්ල හිතන්න. ඇයි ඒ අර සනසුම සතුට කියන කාරණයට අපි කැමති නිසා. ජීවත් වීමේ අරමුණ මොකක්ද? සතුටෙන්, සන්තෝෂයෙන්, සනසුමෙන් කරදරයක්, දුකක්, පීඩාවක් නැතුව ජීවත් වීම. එහෙනම් ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? ඇසට දුකගෙන දෙන දේ ලං කිරීමද, සැපගෙන දෙන දේ ලං කිරීමද? මේ ඇස් දෙකට සැපගෙන දෙන දේ ලං කිරීම. මොකද කරේ අපි? ඇසට සැපගෙන දෙන දේ අපි හෙව්වා. කනට සැපගෙන දෙන දේ අපි හෙව්වා. නාසයට, දිවට, ශරීරයට මේ වගේ සැපගෙන දෙන දේ අපි බාහිර ලෝකෙන් හෙව්වා. හොයලා මොකද කරේ? නිකන් හිටියේ නැහැ.
හොයලා ඒවා ලං කරගත්තා. උපාදානය කරගත්තා. උපාදානය කරගත්තා. ඒ ආශා කරපු දේවල් අපි ලං කරගත්තා. ලං කරගෙන අපි මොකද කරේ? ලං කරගෙන අපි ඒවා නඩත්තු කරා. ආරක්ෂා කරා, රැකගත්තා. ඊළඟට සීමාමායින් බැන්දා. නීතියේ රැහැනට කොටු කරා. අපි ඒව නිසා අව්වේ පිච්චුණා, වැස්සේ තෙමුණා, ඇඬුවා, වැළපුණා, නිදි මැරුවා. මොනවා කරන්න ගිහිල්ලාද? මොනවා කරන්න ගිහිල්ලාද? මොකක්ද මේකෙන් අපි හෙව්වේ? අර සතුට, සැනසුම, තෘප්තිය, සොම්නස කියන එක රඳව ගන්න. අපි හොයන දේ නඩත්තු කරන්න. ඒ නිසා අපි ඒ සතුට, සැනසුම, සොම්නස කියන දේ රඳා පවත්වා ගන්න පුළුවන් වෙන්නේ අපි කැමති දේ, කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති ස්පර්ශ මේවා වැඩි වුණොත්, මේවා එකතු කරොත්, මේවා ලං කරගත්තොත්, මේවා දියුණු කරොත්, මේවා ආරක්ෂා කරොත් කියන අදහසින් අපි ඒවා නඩත්තු කරා, බලවත් කරගත්තා. ඊළඟට අප්‍රිය දෙයට මොකද කරේ? අපි ප්‍රතික්ෂේප කරා. අප්‍රිය රූප, අප්‍රිය ශබ්ද, අප්‍රිය ගන්ධ, අප්‍රිය රස, අප්‍රිය ස්පර්ශ, අප්‍රිය සිතුවිලි අපි ඉවත් කරා, අයින් කරා, ප්‍රතික්ෂේප කරා. නොබලා හිටියා, නොවිඳ හිටියා, නොඅසා හිටියා. ඒවා ප්‍රතික්ෂේප කරා. ඇයි? ඒවා තුලින් ගෙන දෙන්නේ දුකක්, දුකට අකමැති නිසා. දැන් බලන්න, සතුට, සොම්නස, ප්‍රීතිය, සනසුම නම් වූ අපි ජීවත් වීමේදී හොයන දේ ලැබෙනවාය කියලා ප්‍රිය දේ ඇසුරු කිරීමෙන් සහ ඒ සතුට, සොම්නස නැති කරන, හිතට දුකගෙන දෙන අප්‍රිය දේ ප්‍රතික්ෂේප කිරීම කාරණය තුල ඔය දෙකෙන්ම අපිට ඇත්තටම ලැබුණේ සැපක්ද දුකක්ද? කියපු එක තේරුණාද? අපි හොයන්නේ මොකද්ද? සතුට, සැනසුම, සන්තෝෂය. ඒ නිසා මොකද්ද අපි කළේ? අපි කැමති රූප ඇස් දෙකින් බලලා ඒවා බලලා නිකන් හිටියේ නෑනේ නේද? මොකද කරේ? අපි ඉස්සලා හිතෙන් හිතනවනේ නේද? මනෝ කර්ම. මනෝ කර්මනේ. මනෝ සංස්කාර. ඒකට කියවයි චිත්ත සංකාර කියලා. හිතෙන් හිතනවා ඉස්සලා. හිතලා නවතින්නේ නෑනේ. ඊළඟට ඒ ගැන කතා කරනවා. වචී සංකාර. එතනින් නවතින්නෙත් නෑනේ නේද? ඒක ඇසුරු කරනවා, භුක්ති විඳිනවා. කාය සංකාර. එතකොට මේ සංස්කාර ධර්ම සියල්ලම ගොඩ ගැහුනේ මේ ලෝකේ ප්‍රිය දේ, අප්‍රිය දේ කියන දේ අපි භුක්ති විඳින්න යන නිසා. එතකොට අපි අර ප්‍රිය දේ වශයෙන් අපි ඇසුරු කරගන්න දේවල් භුක්ති විඳීමේදී අපි ඒ තුලින් රඳා පවත්වන්න උත්සාහ කරේ සනසුම, සතුට, සන්තෝෂය නේද? මොකද අපි දැක්කා අප්‍රිය දේ තුලින් අපිට සතුට, සනසුම, සන්තෝෂය ගෙන දෙන්නේ නැහැ. අපි ජීවිතේ හොයන දේ ඒකනේ. නමුත් ඇත්තටම මේ ප්‍රිය දේ තුලින් සහ අප්‍රිය දේ තුලින් අපිට ගෙන දුන්නේ අපි හොයන සතුට, සනසුම, සන්තෝෂයේද නැත්තම් ඒ දෙකම වෙස්වලාගත්ත දුකක්මද? දුකක්මද? දැන් අර අපි හිතට සතුට, සන්තෝෂේ, සැනසුම ගෙන දෙනවායයි කියපු ප්‍රිය දේ අපි හෙව්වා, හොයලා නැවතුන්නේ ලැබුණා, ලැබුණට නැවතුන්නේ. අපි මොකද කරේ? ඒක ලං කරගත්තා, අත්පත් කරගත්තා, උපදවා ගත්තා.
ලං කරගෙන අත්පත් කරගෙන උපදවාගෙන නිකන් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒවා ආරක්ෂා කරන්න ඕනේ, නඩත්තු කරන්න ඕනේ, කවන්න, පොවන්න, අන්දවන්න නේද? රකින්න, නීතිය රැහැනට බඳින්න, නොදැක ඉන්න බැරි මට්ටමට, කොහෙවත් දාලා යන්න බැරි මට්ටමට ඒ ප්‍රියදේ පත් වුණාද නැද්ද? දැන් ඒ ප්‍රියදේ තුලින් අපිට ගෙන දෙන්නේ සතුටක්, සන්තෝෂයක්, සැනසුමක් අපි අර හොයන දේද නැත්නම් වෙන එකක්ද? එතනත් අපි නඩත්තු කරලා තියෙන දුකමම නෙවෙයිද? නොතේරෙන විදිහට එතන ගැබ් වෙලා තියෙන දුකම නෙවෙයිද? දුව පුතා ඉන්නවා, ගේ දොර තියෙනවා, යාන වාහනේ තියෙනවා, මිල මුදල් තියෙනවා, රන්නිදී මුතුමැණික් තියෙනවා කියන තැන ඇති වෙන සතුටත් එක්කම ඒ දුව පුතා රන්නිදී මුතුමැණික් යාන වාහන නඩත්තුවට අපිට කොච්චර වෙහෙසක්, විඩාවක්, කාලයක්, සමහරට මුළු ජීවිතේම ඒ වෙනුවෙන් දිහාරු කරන්න වෙනවද නැද්ද? දාලා යන්න පුළුවන්ද? තියලා යන්න පුළුවන්ද? කාටවත් බාර දීලා යන්න පුළුවන්ද? ඒ නිසා මොකද අපි කරේ? ඒවා වැඩි වෙන්න ඒ වෙනුවෙන් ආරක්ෂාවට බැඳද නැද්ද? ඒවා වැඩි වෙන්න ඒවා දාලා කොහෙවත් නිදහසේ සුවසේ අපිට කාලය ගත කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවද? ඒවා ගැන හිතන්න වෙලා තියෙනවා. ඒවා ගැන අහන්න වෙලා තියෙනවා. දුරකථනින් හරි අහනවද නැද්ද? ඉන්නවද, කෑවද, බීවද, ආවද, කොහෙවත් ගියාද? කවුරුවත් අරන් ගියාද, කවුරුවත් ආවද? යතුරු දැම්මද, ඉබ්බ දැම්මද? එතකොට මේ ප්‍රියදේ අපි හොයලා හිත සතුට සන්තෝෂේ සනසම හොයන්න ගියපු තැනත් අප්‍රියදේ ප්‍රතික්ෂේප කරලා අපි වගේ බේරෙන්න ගියපු තැනත් කියන මේ තැන් දෙකේදීම ඇත්තටම අපි පොදුවේ ගත්තොත් දුකක්ම තමයි. ඒ නිසා බුදුදහමේ විග්‍රහය හරි වෙනස්. සැප තුල තියෙන්නේ දුකක්, දුක තුල තියෙන්නේ දුකක් කියන කාරණේ තමයි බුදුදහමේ දේශනා කරන්නේ. වෙන දහම්වල සැපක් වෙනම දේශනා කරනවා, දුකක් වෙනම දේශනා කරනවා. සැපක් වෙනම තියෙනවා නම්, දුකකුත් වෙනම තියෙනවා නම් අපිට කරන්න තියෙන එකම දෙයයි. මොකද්ද? අර දුක කියන දේ අයින් කරා නම් හරි. සැපක් කියලා දෙයක් තියෙනවානේ. එහෙනම් අපිට නිවනක් අවශ්‍යද? බුදු කෙනෙක් අවශ්‍යද? කියන එක තේරෙනවද? එහෙනම් බුදු කෙනෙකුත් අවශ්‍ය නැහැ, නිවනකුත් අවශ්‍ය නැහැ. මේ ලෝකේ ආස්වාදයේ කියන කොටසක් තියෙනවා. නමුත් එතන සැඟවිලා තියෙන්නේ දුකම තමයි. එතකොට අපි ප්‍රිය වශයෙන් හා අප්‍රිය වශයෙන් ඇසුරු කරනවා කියලා කිව්වෙ මොකක්ද? එක්ක රූප, එක්ක වේදනා විඳීම් ටිකක්, එක්ක සංඥා හඳුනා ගැනීම ටිකක්, සංස්කාර සිතුවිලි ටිකක්, විඥාණය සිතක්. ওই ටිකනේ අපි ඇසුරු කරන්නේ ජීවත් වෙනකොට නේද? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා පේන පින්ඩූපම කියන සූත්‍රයේදී සංයුත්ත නිකායේ මේ රූපය කියලා කියන්නේ පෙන පිටක් වගේ එකක් කියලා. හිස්, තුච්ච, අසාර දෙයක්. වේදනාව කියලා කියන්නේ දිය බුබුලක් වගේ දෙයක්. හිස් එකක්, තුච්ච එකක්. තුච්චයි කියන්නේ පහත්. අසාර දෙයක්. මේ විඥානය කියලා කියන්නේ
මිරිගුවක් වගේ දෙයක්. හිස් බවක් තියෙන්නේ. ඒක තුච්ච පහත් දෙයක්, අසාර දෙයක්. සංස්කාර කියලා කියන්නේ කෙසෙල් ගහක් වගේ. කෙහෙල් ගහක අරටුවක් තියනවද? නැහැ. එහෙනම් එතන තියෙන හිස් බවක්, පහත් බවක්, අසාර බවක්. විඥාණය කියලා කියන්නේ මායාකාරී බවක්. මායාවක ඇත්තක් තියනවද? මැජික් එකක ඇත්තක් තියනවද? බලන කෙනාට ඇත්තක් වගේ පෙනුනට ඇත්තටම එතන ඇත්තක්ද තියෙන්නේ? මැජික් කරු ඇත්තක් පෙන්නනවා නෙවෙයි. බොරුවක්. එහෙනම් මේ විඥානයේ භාග්‍යතුන් වහන්සේ වදාලේ මායාකාරයක් විදිහට දකින්න කියලා. එතන තියෙන්නේත් එහෙනම් මායාකාරය පෙන්වන්නේ පූර්ණ දෙයක් නෙවෙයි, හිස් දෙයක්. ඒක පහත් දෙයක්. පහත් ක්‍රියාවක්. අසාර දෙයක්. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ටිකනේ අපි ප්‍රිය වශයෙන් හරි අප්‍රිය වශයෙන් හරි භුක්ති විඳින්නේ නේද? ජීවත් වීමේදී ඇහෙන් කනෙන් නාසයෙන් දිව ශරීරයෙන්. මෙන්න මේක භාග්‍යතුන් වහන්සේ අපිට තේරුම් ගන්න කියලා කිව්වා. මෙන්න මේ විදිහේ හිස් බවකින් යුක්ත වෙච්ච, පහත් භවෙන් යුක්ත වෙච්ච, අසාර භවෙන් යුක්ත වෙච්ච දේවල් ටිකක් මේ. එහෙම දකිනකොට අපේ සිද්ධ වෙන පරිවර්තනය තමයි අපි ඔය ප්‍රිය වශයෙන් ගන්න අරමුණුත් එක්ක බැඳිලා යන ගතිය, වෙලිලා යන ගතිය. අපේ දැන් ඉවරයක් නැහැනේ. ප්‍රිය වශයෙන් ගන්න දේ අපේ තියෙන ස්වභාවය තමයි ඒව අපේක්ෂා කරනවා, පතනවා, යලි යලි. ඒ රූප පතනවා, ඒ විඳීම් අපි පතනවා, ඒ හඳුනා ගැනීම පතනවා, ඒ සිතුවිලි අපි පතනවා, ප්‍රාර්ථනා කරනවා. මේ සසර හැදිලා තියෙන එහෙමයි පින්වතුනි. නැත්තම් මෙච්චර දුර එන්නේ නැහැ. අපි මොකද කරේ? ආයමත් රූප පැතුවා, අපේක්ෂා කරා. දැන් මේ මනුෂ්‍ය ලෝකේ රූප අපේක්ෂා කරපු නිසා, මනුෂ්‍ය ලෝකේ විඳීම් අපේක්ෂා කරපු නිසා, මනුෂ්‍ය ලෝකේ රූප හමු වුණා, මනුෂ්‍ය ලෝකේ විඳීම් හමු වුණා. දැන් අපි විඳින්නේ මොන ලෝකේ විඳීම්ද? මනුෂ්‍ය ලෝකේ සැප වේදනා, දුක් වේදනා, සැප දුක් රහිත වේදනා. අපිට පෙනෙන්නේ මනුෂ්‍ය ලෝකේ රූප. අපි හඳුනාගන්නේ මනුෂ්‍ය ලෝකේ සංඥා. අපේ පහළ වෙන සිතුවිලි මොනවද? ඒක නම් ටිකක් අමාරුයිනේ. වෙලාවකට තිරිසං සිතුවිලිත් පහළ වෙනවානේ. කපට සිතුවිලි පහළ වෙන්නේ නැද්ද? එතකොට ඒ සිතුවිලි කොහේවාද? දැන් කපටියා කොයි ලෝකෙද ඉන්නේ? වෘකයානේ නේද? ඊළඟට සමහර විට මෝඩ සිතුවිලි පහළ වෙනවානේ. සංකේතය ගවයානේ. එතකොට ඒ පහළලා තියෙන්නේ කොහේ සිතුවිලිද? සාමාන්‍යයෙන් ගත්තොත් අපිට පහළ වෙන්නේ මනුෂ්‍ය ලෝකේ කුසල් අකුසල්. කුසල් සිතුවිලි, අකුසල් සිතුවිලි. ඊළඟට පහළ වෙන විඥාණය මනුෂ්‍ය ලෝකයට ගැලපෙන ස්වභාවය. එතකොට අපිට මනුෂ්‍ය ලෝකේ ස්කන්ධේ ක්‍රියාකාරීත්වය තමයි දැන් මුණ ගැහිලා තියෙන්නේ. කොහොමද? අපි කලින් පතපු නිසා. කලින් අපි මේ පතපු නිසා අපිට මේක ලැබුණා. අන්න ඒ වගේ පින්වතුනි අපේ ස්වභාවයක් තියෙනවා. මේ ප්‍රිය දේ හමුවේ අපේ උද්දාමයටපත් වීමක්, ඒවා ඇද බැඳ තබා ගැනීමක්, ලං කර ගැනීමක්, උපාදානය කර ගැනීමක්, ආශා කිරීමක්, මතුමතුත් ප්‍රාර්ථනා කරන බවක් තියෙනවා. බලන්න නැද්ද කියලා? දැන් අපිට මේ හමු වෙච්ච මේ රූප කොහොම වෙච්ච ඒවාද? අපි බලලා ඇහෙන් බලලා අයින් කරපුවද? ඇහෙන් බලලා අයින් කරේ නැහැ. අපි බලලා නිකන් හිටියේ නැහැ. චිත්ත සංකාර විදිහට අපි ඒවා වචී සංකාර කරගෙන කාය සංකාරත් කරගත්තා. ඒ කියන්නේ ලං කරගත්තා අපි. ඊළඟට අහපු ශබ්දත් එහෙමයි, ගන්ධත් එහෙමයි, රසත් එහෙමයි. නේද? ඊළඟට අපි විඳින විඳීම්
සැප විඳීම් සමහරට අපි විඳින සැප විඳීම් අපි මතු මතුවටත් අපේක්ෂා කරා. බලාපොරොත්තු වුණා ප්‍රාර්ථනා කරා. ඒක නඩත්තු කරලා තියාගන්න අපි ගොඩාක් උත්සාහ කරයි සැප වේදනා. නේද? අපි හඳුනාගත්ත දේවල් ඒ විදිහටම තියෙනවා නම් කියලා අපි හිතුවා. අම්මා විදිහට තාත්තා විදිහට දුව පුතා විදිහට හඳුනාගත්ත. අපේ ලෝකේ අපේ රට අපේ දේශේ අපේ ආගම අපේ ජාතිය කියලා අපි හඳුනාගත්ත දේ නඩත්තු කරන්න අපි ලොකු වෙහෙසක් ගත්තා. ඊළඟට අපේ හොඳ සිතුවිලි ප්‍රිය සිතුවිලි අපි නඩත්තු කරන්න ප්‍රයත්නයෙන් යුතුව ඒවා ඇලී බැඳී ගියා. ඒවට ආශා කරා. මතු මතුත් ප්‍රාර්ථනා කරා මෙබඳු සිතුවිලි පහළ වෙනවා නම් හොඳයි කියලා. අන සංස්කාර අපි ගොඩ නැගුවා. අපි ලෝභ සහගත ආශා කරන සිතුවිලි අපි නිතරම අපේක්ෂා කරානේ. ඒවට ඇලී බැඳී පවත්වා ගන්න උත්සාහයක නියැලුණා. ඒ වගේම අප්‍රිය සහගත අරමුණු ඉදිරියේ නේද පින්වතුනි? අප්‍රිය රූප අපි ප්‍රතික්ෂේප කරන්න උත්සාහයක දැරුවා. ඒවත් එක ගැටුණා, ඇඬුවා, වැළපුණා, ශෝක කරා, කඳුළු හැලුවා. අප්‍රිය විඳීම් අපි ප්‍රතික්ෂේප කරා. අප්‍රිය වේදනා ඉදිරියේ අපි ඒවා නැති කරන්න ඇඬුවා, වැළපුණා, ශෝක කරා, පසුතැවුණා. අප්‍රිය හඳුනා ගැනීම අපි ප්‍රතික්ෂේප කරානේ. අප්‍රිය සිතුවිලි සංස්කාර අපි ප්‍රතික්ෂේප කරා. දේශ සහගත සිත් නේද අප්‍රසන්න සිත් අපි ප්‍රතික්ෂේප කරා. ඒතර අපේ තියෙන ස්වභාවය තමයි මේ ප්‍රිය ලෝකේ සහ අප්‍රිය ලෝකේ භුක්ති විඳිනකොට ප්‍රිය දෙයට ඇලෙන බව සහ අප්‍රිය දෙයට ගැටෙන බව. ඒ කියන්නේ අපේ හිතට සතුට සන්තෝෂේ සැනසුම ගෙන දෙනකොට අපි ඒකට ඇලෙනවා. හිතට දුක ශෝකේ කනගාටුව ගේනකොට අපි ඒකට ගැටෙනවා. මේ දෙක තුල තමයි මේ ජීවිතේ දෝලණය වෙන්නේ. සකස් වෙලා තියෙන්නේ රාග මූලය, දේශ මූලය. ඉතින් සංසාරේ ගමන් කරන හේතු ටික සකස් වෙලා. හේතු ටික සකස් කරගෙන අපි සසරෙන් එතර වෙන්න කොයි විදිහට හිතුවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. අලුත වැදූ ගව දෙනකගේ කවුරු හරි අන් දෙකෙන් අදිනවා කිරි ලැබේවා කිරි ලැබේවා කිරි ලැබේවා කියලා. ලැබෙයිද ප්‍රාර්ථනා කරාට? අන් දෙකෙන් එහෙනම් එයාට ඉතුරු වෙන්නේ ප්‍රාර්ථනාවක් විතරයි. යම් කිසි කෙනෙක් ඒ එළදෙනගේ තනබුරුලෙන් ප්‍රාර්ථනා නොකර අදිනවා. ලැබෙනවද නැද්ද? ඒ නිසා පින්වතුනි ඇලීම ගැටීම ඇති වෙන විදිහට අපි මේ ලෝකයේ ප්‍රිය දේ අප්‍රිය දේ භුක්ති විඳින්න යන තැන අපි කොච්චර ප්‍රාර්ථනා කරත් සසර දුකින් අනේ මේ දුක් වලින් මට නිදහස ලැබෙනවා නම් කී ගියා. ඒක හරියට අර බිත්තර දාලා කිකිලිය ඔහේ රවුංග ගහ ප්‍රාර්ථනා කරනවා පැටව වෙන්න කියලා. වගේ වැඩක්. ඒ කුකුල් ගඳ කුකුල් උණුසුම ලබලා දෙන්නේ නැතිව බිත්තර ටික දාලා වෙන වෙන වැඩ කරනවා. පැටව ලැබෙයිද? නැහැ. අපිට වෙලා තියෙන්නේ මොකන්ද? කිරි එන්න කියලා අදින්නේ කොහෙන්ද? මෙච්චර කල් ඇද්දේ මොකෙන්ද? පැටව වෙන්න කියලා මොකද්ද අපි කරේ? බිත්තර ටික දාලා වෙන වැඩක් කරන එක. එහෙනම් අපිට මෙතන අවබෝධ කරගන්න තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රිය දේ අප්‍රිය දේ ස්වභාවය. එතකොට ප්‍රිය දේ වශයෙන් අප්‍රිය දේ වශයෙන් අපි ඇසුරු කරේ මොනවා කියලාද අපි කිව්වේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අපිට දකින්න කිව්වේ කොහොමද? හිස් දේවල්, තුච්ච හෙවත් පහත් දේවල්, අසාර දේවල්, හරයක් නැති දේවල් හැටියට.
ඇයි එහෙම කියන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥානවල ස්වභාවය මොකක්ද කියන එක උපමාවෙන් වදාලා. රූප කොයි වගේද? පෙන පිඩක් වගේ. පෙන පිඩක් හිස්ද නැද්ද? උසස් දෙයක්ද පහත් දෙයක්ද? පෙන පිඩ කියන එක. සාර දෙයක්ද අසාර දෙයක්ද? පේන පින්ඩූපමං රූපං. මෙන්න මේ අපි ඇසුරු කරන ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් හෝ ඇසුරු කරන රූපේ දකින්න කිව්වේ එහෙමයි. අන්න එහෙම දකිනකොට අපි රූපයට ඇලෙන්නෙත් නෑ, රූපයට ගැටෙන්නෙත් නෑ. ප්‍රිය රූපයට ඇලෙන්නෙත් නෑ, අප්‍රිය රූපයට ගැටෙන්නෙත් නෑ. වේදනාව බුදුරජාණන් වහන්සේ දකින්න කිව්වේ දිය බුබුලක් වගේ. දිය බුබුල පිරුණු දෙයක්ද හිස් දෙයක්ද? උසස් දෙයක්ද පහත් දෙයක්ද? සාරවත් දෙයක්ද අසාරවත් දෙයක්ද? දිය බුබුල කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා සරත් කාලයේ අහසින් වැටෙන දිය බිඳු ජලය මතට පතිත වෙනකොටම සකස් වෙන දිය බුබුලක්. කොච්චර වෙලාවක් තියෙනවද ඒක? ක්ෂණයකින් විඳිලා යනවා. අපි විඳින සැප විඳීම් දුක් විඳිනුත් ඒ වගේමයි. වේදනාව කියන එක ක්ෂණයකින් නැති වෙලා යනවා. සැප වශයෙන් හරි දුක් වශයෙන් හරි. එහෙනම් එතන තියෙන පිරුණු බවක්ද හිස් බවක්ද? හිස් බවක්, පහත් බවක්, අසාර බවක්. හරයක් ඇති දෙයක් නැහැ. අපි කොච්චර මේ සැප විඳීම් පස්සේ දුවගෙන ගියත් ඒ වගේ හරයක් නැහැ. පූර්ණත්වයක් කොහෙවත් හම්බෙලා තියනවද? සදාකාලිකව පවතින වේදනාවක් හම්බෙලා තියනවද? සැප වේදනාවක් හරි දුක් වේදනාවක්වත් ලැබිලා තියනවද? නැහැ. ඒවා හේතුඵල ධර්ම විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සංඥාව හඳුනා ගැනීම බුදුහාමුදුරු දේශනා කරේ මිරිඟුවක් වගේ දකින්න කියලා. මිරිඟුව කියන්නේ හිස් දෙයක්. ඇත්තක් නෙවෙයි. පහත් දෙයක්. ආයේ මුවා වතුර බොන්න කියලා ගියාට එයාට හමු වෙනවද බඩ පිරෙන්න වතුර ටිකක්? මිරිඟුව පස්සේ ගියාට හමු වෙන දෙයක් නැහැ. හමු වෙන්නේ වෙහෙසක් විඩාවක්, මහන්සියක්, දුකක්, කඳුලක් විතරයි. ඒ වගේ ප්‍රිය දේ විදිහට හඳුනාගත්තත් අප්‍රිය දේ විදිහට හඳුනාගත්තත් ඒ හඳුනා ගැනීම වල තියෙන්නේ මිරිඟු ස්වභාවයක්මයි. හිස් බවක්, පහත් බවක්, ඒ වගේම අසාර බවක්. ඊළඟට අපිට පහළ වෙන සිතුවිලි, හොඳ සිතුවිලි, කැමැති සිතුවිලි, අකමැති සිතුවිලි. ඒ සිතුවිලි කොයි වගේද? බුදුරජාණන් වහන්සේ වදාලා කෙහෙල් ගහකින් අරටුවක් හොයනවා වගේ කියලා කිව්වා. කෙහෙල් ගහකින් කවදාවත් අරටුවක් ලැබෙන්නේ නැහැ. පොතු ටික කඩාගෙන බිඳගෙන යනකොට හිස් බවක් එතන තියෙන්නේ. පහත් දෙයක් එතන තියෙන්නේ. අසාර බවක්මයි. අපිට සාරයක් හරයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ සිත බුදුරජාණන් වහන්සේ විඥාණය අපිට දකින්න කියලා කිව්වේ මායාකාරයක් විදිහට, මැජික් කරුවෙක් විදිහට. ඇත්තක් පෙන්වන්නේ නැහැ නේ එතන. ඇත්තක් පෙන්වන්නේ නැත්නම් ඊතර තියෙන පිරුණු බවක්ද හිස් බවක්ද? හිස් බවක්, පහත් ක්‍රියාවක්. ඒක අසාර ක්‍රියාවක්. එහෙනම් බලන්න අපි මේ ලෝකයේ මේ ලෝක ධාතුවේක මනුෂ්‍ය ලෝක විතරක් නෙමෙයි දිව්‍ය බ්‍රහ්ම සතරාපා ආදී මේ ලෝක ධාතුවේම ස්වභාවය විස්තර කරේ. මේ ලෝක ධාතුවේ කොහේ ගියත් පංචවෝහාර විදිහට හෝ ඒකවෝහාර විදිහට හෝ සතරවෝහාර විදිහට රූපීව හෝ අරූපීව හෝ කාමව හෝ මේ ලෝක ධාතුවේ කොහේ ඉපදුනත් ඒ ඉපදීම තුළ උපදවා ගන්නේ ඔන්න ඔය වගේ හිස් වූ පහත් වූ අසාර වූ ආරම්මණයක්මයි, භුක්තියක්මයි. මෙන්න මෙහෙම දකිනකොට අපි කොහෙවත් මේ ලෝක ධාතුවේ ප්‍රිය දෙයට ඇලීමක්වත් අප්‍රිය දෙයට ගැටීමක්වත් ඇති කරගන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ඒ දෙකේම ඇත්ත තේරුම් ගන්නවා. ඇත්ත තේරුම් ගන්නකොට යථා භූත ඥාන දර්ශනං නිබ්බින්දති. අවබෝධයෙන් කලකිරෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ. ප්‍රිය දේ අප්‍රිය දේ පිළිබඳ. අවබෝධයෙන් කලකිරෙනකොට ප්‍රිය දේට අතහරිනවා, අප්‍රිය දේත් අතහරිනවා. විරජ්‍යති. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ප්‍රිය දේටත් ඇලෙන්නේ නැහැ, අප්‍රිය දේටත් ගැටෙන්නේ නැහැ කියන්නේ ඇලීමක් ඇති වෙන්නේ නැහැ.
විරජ්‍යතං වා විමුච්ඡති. එතකොට මෙයා ප්‍රිය දේනුත් නිදහස් වෙනවා අප්‍රිය දේනුත් නිදහස් වෙනවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයෙන්ම මෙයා නිදහස් වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපිට වදාළේ මෙන්න මේ ලෝකේ ධර්මතා පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් ඇත්ත ඇති සැටි ඥානයක් උපදවා ගන්න කියලා. එහෙම උපදවා ගත්තාම අපි මේ යලි යලිත් මේ සසර දුකට හැද දමන මේ තණ්හා උපාදාන ආදී කෙලෙස් සහගත බව අපෙන් නිදහස් වෙනවා. අපිට ඒක කරගන්න තමයි මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන්නේ. මේ ජීවිතය ගෙවෙන්න කලින් අපි අවබෝධ කරගත යුතු ඇත්ත ඇතිසැටියෙන් දැකගත යුතු දහම් කාරණයක් තමයි භාග්‍යතුන් වහන්සේ අපිට මේ සංයුත්ත නිකායේ පේන පිණ්ඩූපම කියන සූත්‍රයේදී අනුශාසනාකට වදාළේ. ඉතින් ඔබට ඒ දහම් පරයය තුලින් ඔබේ ධර්මඥානය දියුණු කරගෙන ඒ අවබෝධය ලබාගෙන ඒක තමන්ගේ ජීවිතය තුලින් දැකලා මේ සංසාර දුකෙන් නිදහස් වීමට වාසනාව උදා කර ගනිත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. අද මේ උතුම් සද්ධර්මානුශාසනාව ලක්වැසි ලෝවැසි දනං වෙත ධර්ම දානයක් කොට ප්‍රදානය කිරීමට සදැහැති දායකත්වයේ දක්වන්නේ බලංගොඩ පින්නවල විසූ පින්වත් කේ ඩාර්ලින් මහත්මයාගේ සහ පින්වත් GDP භද්‍රවතී හාමිනේ මහත්මියගේ පින්වත් දූ දරුවන් විසින් විශේෂ අරමුණ හැටියට පවතින්නේ හැකි ඉක්මන් භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර අවසන් කර ගැනීමයි. ඒ වගේම පින්වත් GDP භද්‍රාවතී හාමිනේ වන මෞතුමිය අභාවයට පත්ව වසර 15ක් සපිරීම නිමිත්තෙන් ඒ මෑණියෝ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම වසර 35කට පෙර අභාවයට පත් වුණ පියතුමාණන් වන පින්වත් කේ ඩාලින් මහත්මයා සිහිපත් කරලා ඒ පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ දෙපළ ප්‍රධාන වර්ග પરම්පරාගතව මව් පාර්ශවයේ පිය පාර්ශවයේ પરම්පරාගත සංසාරගත සියලු ඥාතීන් සිහිපත් කරලා සාදු සිතින් මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. 2020 පෙබරවාරි 14 වෙනි දින වයස අවුරුදු 90 සම්පූර්ණ කළ අංගොඩ වල්පොළ පදිංචිව සිටින විශ්‍රාමික හෙද නිලධාරිණී HKW ද සිල්වා මහත්මිය තව চিරාත් කාලයක් නිරෝගී සුවයෙන් සතුටින් සන්තෝෂයෙන් ජීවිතේ ගත කරන්නට මේ පින උපකාර වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින සියලුම ඥාතීන් නිරෝගීව සතුටින් තව බොහෝ කාලයක් සුවසේ ජීවිතය ගත කරාවා කියලා ආශිර්වාද සිත සාන්තිය ප්‍රාර්ථනා කරනවා. 2019 අප්‍රේල් 21 වෙනි පාස්කු දින ඒ බෝම්බ ප්‍රහාරයෙන් අභාවයට පත් වුණ සියලු දෙනා සිහිපත් කරලා කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඔබට අපට මෙලොව සැනසීම පිණිස සසර සුගතිය පිණිස මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී මුතුන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.